ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූප වාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. විදුලි බිල්පත් හා ඉන්ධන මිල ඉහළ දමන්නයි මහ බැංකුවෙන් රජයට ඉල්ලීමක්. හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා දිවුරුම් දෙයි. ශ්‍රවණ උපකරණ භාවිතය මෙරට බොහෝ ශ්‍රවණාබාධවලට හේතුව බවට අනාවරණයක්. තමයි සින්දු අහන්න හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරන එක. ඊළඟට Zoom පන්ති රසායනික පොහොරට අභියෝග කළ ඕකිඩ් වගාව. රුසියානු ප්‍රහාරවලින් කිනිකත් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයකින්න නිවා දැමේ. අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පියවරගෙන තිබුණා. ඒ අනුව අමාත්‍යංශ කිහිපයකම නව අමාත්‍යවරුන් පත් කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ. අමාත්‍යංශ කිහිපයක ඇති වූ ගැටලුකාරී වාතාවරණයන් හමුවේ අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පියවරගෙන තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මොහොතේ සිටම එම සංශෝධන බලපැවැත්වෙන බවයි. ඒ අනුව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ උදේ ගම්මන්පිල මහතා එම තනතුරු වලින් ඉවත් කර තිබෙනවා. ඒ ඔස්සේ පුරප්පාඩුව පැවති බලශක්ති අමාත්‍ය ධුරයේ වැඩබාර ගැනීම ගාමිණී ලොකුගේ මහතා විසින් ඊයේ පස්වරුවේ සිදු කළා. කර්මාන්ත අමාත්‍යංශයේ ඇති වූ පුරප්පාඩුව හේතුවෙන් එම දුහරේ දිවුරුම් දෙනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා විසින්. එමෙන්ම පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය විදුලි බල අමාත්‍ය ධුරයේහි වැඩබාර ගැනීමද ඊයේ සිදු වුණා. මීට පෙර විදුලි බල අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයායි. ප්‍රවාහන අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය හට නව ධුරයක් ලෙස හිමි වූයේ විදුලි බල අමාත්‍ය ධුරයයි. ඒත් සමග ප්‍රවාහන අමාත්‍යංශයේ ඇති වූ පුරප්පාඩුව සඳහා අද පෙරවරුවේදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම මහතා දිවුරුම් දී තිබෙනවා. මේ අතර සිය ධුරයෙන් ඉල්ලා අසූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව පොල් කිතුල් හා තල්බගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ඒ මහතා දිවුරුම් දී ඇත්තේ. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස සී.බී. රත්නායක මහතා සිය දුහුරේ රාජකාරී අද සිට බහරගත් අතර විමල වීර දිසානායක මහතා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබුවේ. පොලි අනුපාතිකය කෙරෙහි බලපෑම් කරන ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඉහළ දමා ඇත්තේ 6.5% ලෙසයි. අපි රජයෙන් ඉල්ලීමකුත් කරනවා යම් තීරණ ගන්නයි කියලා. ජනතාවටත් එයින් යම් කිසි ආකාරයකින් පීඩනයක් ලැබුණත් එය මේ අවස්ථාවේදී කළ යුතු කටයුත්තක් හැටියට අපි දකින නිසා එය ප්‍රසිද්ධියත් ලබා දෙන්නට කටයුතු කරනවා. එයින් පළවෙනිම අපි ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන සමහර භාණ්ඩ ආනයනය කිරීමේදී විශේෂ බද්දක් ඒ සඳහා පනවලා ඒවායේ ඉල්ලුම තවදුරට අඩු කරන්නයි කියලා. ඒ හරහා අපිට ඩොලර් ඉතිරි කරන්නත් පුළුවන් වෙනවා. අපේ රටේ මූල්‍ය ස්ථායී භාවය තවදුරටත් රැක ගන්නට පුළුවන්. දෙවෙනුව තෙල් මිල සහ විදුලි මිල වැඩි කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ කිරීමට හේතුව තමයි තෙල් සහ විදුලිය අද ශ්‍රී ලංකාවේ විකිණෙන්නේ ඉතාමත්ම අඩු මිලකට. ඒ මිල දැන් තියෙන පවතින ගෝලීය මිලවල් එක්ක සංසන්දනය කරද්දී අපට තිරසාර විදිහට ලබා දිය හැකි තත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මූල්‍ය ස්ථායී භාවය රැක ගැනීමට නම් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙලා එය වැඩි කරන්නේ කියලා. තුන්වෙනිව රටට ලැබෙන විදේශ ප්‍රේෂණ සඳහා තව දුරටත් දිරි ගැන්වීම කරන ගමන්ම විවිධ නීත්‍යානුකූල නොවන ක්‍රමවේද ඔස්සේ මුදල් රටට ගලා එනවා නම් ඒව සඳහා ක්‍රියාත්මක වෙන්නට අපි කටයුතු කරන්නට කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. ඒවත් හතර වෙනුව බලශක්තිය ඉතිරි කිරීමේ ක්‍රමවේදත් පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති
ක්‍රමවේද ඔස්සේ ඉදිරි කාලයේදී එම ක්‍රමවේද හරහා රටේ විදේශ විනිමය ගලා යාම අඩු කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පස්වෙනුව අපේ ඉල්ලීම තමයි රජයේ ආදායම වැඩි කර ගැනීමට කටයුතු කරන්නයි කියලා ඉල්ලීම නැත්නම් සියලුම වියදම් සඳහා අපට ණය ගන්නට සිදු වුණොත් පොලි අනුපාතයත් වැඩි වෙන්නට පුළුවන්. 6 වෙනුව ණය නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා යාම තවදුරටත් දිරිගැන්වීම සඳහා කටයුතු කරන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම අත්‍යවශ්‍ය නොවන සමහරක් ප්‍රාග්ධන ව්‍යාපෘති තවදුරටත් කල් දමන්නේ කියලා මහ බැංකුව ඉල්ලීමක් කරනවා. මේවා මේ අවස්ථාවේදී නෙකරුවොත් ඉදිරියේදී මීටත් වඩා දැඩි තීරණ ගන්නට සිදු වෙන්න පුළුවන් නිසා මේ අවස්ථාවේදී මෙවැනි තීරණ ඔස්සේ අපට ආර්ථිකය ස්ථායී භාවයකට පත් කර ගන්න පුළුවන් වෙයි කියන එක තමයි තීරණය. රුසියාවත් යුක්‍රේනයත් අතර යුදමය වාතාවරණය මේ මොහොතේ විශාල මානුෂීය අර්බුදයක් බවට පත්ව ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය මේ වන විට මානුෂවාදී අර්බුදයක් දක්වා බරපතල වී ඇති බවට විදෙස් විචාරකයන් විසින් සඳහන් කර තිබෙනවා. එවන් පසුබිමක් තුළ යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලන්ස්කී විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන් සමග ඍජු සාකච්ඡාවක් සඳහා රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් හට තමන් ආරාධනා කරන බවයි. එමෙන්ම මාධ්‍ය වෙත වීඩියෝ පට ඔස්සේ අමතමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන් කිරීමට ඇති එකම මඟ සාකච්ඡා කිරීම බවයි. මේ අතර රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් විසින් ඊයේ නැවතත් හෙළිදරව් නොකළ ස්ථානයකදී පවතින අර්බුදය සම්බන්ධයෙන් දෙවන වටේ සාකච්ඡා පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් එම සාකච්ඡා හරහා යුද්ධය නතර කිරීමක් පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති නමුත් යුද්ධෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂවාදී කොරිඩෝ ඇති කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඒ හරහා පවතින යුද්ධමය වාතාවරණයෙන් පීඩාවට පත් ජනතාව මුදවා ගැනීමට හැකිවනු ඇති බවට විදේශ විචාරකයන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ඊයේ රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සිය ආරක්ෂක මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ යුක්‍රේනයේ විශේෂ හමුදා මෙහෙයුම සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වන බවයි. එහිදී නැවතත් සිය මතය ඉදිරිපත් කරමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ යුක්‍රේන සහ රුසියානු වැසියන් යනු එකම ජන කොට්ටාශයක් වන බවයි. මේ අතර වත්මන් යුදමේ වාතාවරණය හමුවේ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් වූ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන ස්පෝර්ෂියා බලාගාරයේ පාලනය මේ වන විට රුසියානු ආරක්ෂක අංශ අතර පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ අනුව එම වාර්තා සඳහන් කළේ රුසියානු බට කණ්ඩායම් මේ වන විට බලාගාර පරිශ්‍රයට පැමිණ ඇති බවත් මේ වන විට එම බට පිරිස් එම බලාගාර අක්‍රිය කිරීමට කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් වූ එම බලාගාරයේ හටගත් ගින්න මේ වන විට පාලනය කිරීමට කටයුතු කර ඇති බවද විදේශ වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත් බලාගාරයට සිදුව ඇති බලපෑම සැලකීමේදී න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් මතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියද අවධානය යොමු ඇති බව විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. ගත වූ පැය කිහිපයේදී රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ මරියුපෝල් වරාය නගරය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඒ හරහා යුක්‍රේනයට වැදගත් ප්‍රධාන ක්‍රමෝපායික මුහුදු මාර්ගයක් අවහිර කරනු ඇති බවටයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර රුසියානු හමුදා විසින් දකුණු දිග යුක්‍රේනයේ ෆර්සෝන් නගරයේ බලයද අත්පත් කරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. පවතින තත්ත්වය සැලකීමේදී රුසියාව විසින් යුක්‍රේනයේ නගර සියතට ගැනීම වේගවත් වී ඇති බවයි විදේශ විචාරකයන් සඳහන් කර ඇත්තේ. මේ අතර යුක්‍රේන යුද්ධයේ මානුෂවාදී අර්බුදය තව තවත් උත්සන්න වී ඇති පසුබිමක මේ වන විට මිලියනයකට ආසන්න යුක්‍රේන වැසියන් පිරිසක් සිය රට හැරගොස් ඇති බව විදේශ සංඛ්‍යාලේඛන දක්වා තිබෙනවා. එමෙන්ම යුක්‍රේන අර්බුදය හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටින යුක්‍රේන වැසියන්ට තාවකාලික රැකවරණය ලබා දීමට කටයුතු සලසා ඇති බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක කටයුතු ලේකම්වරයා ප්‍රකාශ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් ලොව රටවල් රැසක්ම විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවමින් සිටින අතර ඒ හරහා කෙසේ හෝ පවතින අර්බුදය මැඩ පැවැත්වීමට ඉදිරියටත් කටයුතු සිදු කෙරෙන බවට විදේශ වාර්තා සඳහන් කර තිබෙනවා.
මෙරට ශ්‍රවණාවාදවලට ලක් වූ පිරිස අතරින් බහුතරය තරුණ ප්‍රජාව බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. උගුර කණනාසය පිළිබඳ විශේෂඥයින්ගේ විද්‍යායතනය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව නිවැරදි නොවන ලෙස සිදු කරන හෙඩ්ෆෝන් භාවිතය බවයි. සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ශ්‍රවණාබාධ තියෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. 2050 වන විට පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ශ්‍රවණාබාධ ඇති වෙනවයි කියලා අපේක්ෂා කරනවා. ඉතින් ශ්‍රවණාබාධයක් ඇතිවීමට නම් ශබ්දයේ ත්‍රීවතාවය, නිරාවරණය කාල සීමාව සහ වාර ගණන රඳා පවතිනවා. ශ්‍රවණාබාධ කෙරෙහි බලපාන ප්‍රධාන සාධක අතරින් ප්‍රධානම තැනක් ගන්නේ අධික ශබ්දයට නිරාවරණය වීම. මෙවැනි ഘോഷාකාරී ශබ්ද නිසා ඇතිවන ශ්‍රවණාබාධ වළක්වා ගත හැකි ශ්‍රවණාබාධ හැටියට තමයි හඳුන්වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ආරක්ෂාකාරී ශබ්දයක් විදියට හඳුන්වන්නේ ඩෙසිබෙල් 80ට හෝ 80ට අඩු නම් අපි ඒක ආරක්ෂාකාරී කියලා කියනවා. සාමාන්‍ය කතාබහකදී ඩෙසිබෙල් 60ක් වගේ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව තරුණ ප්‍රජාවේ අතර ශ්‍රවණාබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ දවස්වල දකින්න ලැබෙනවා. ඒකට හේතු හැටියට හිතන්නේ අර පුද්ගලික ශ්‍රවණ උපකරණ වැඩිපුර පාවිච්චි කරන එක. එකක් තමයි සින්දු අහන්න හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරන එක. ඊළඟට Zoom පන්ති වගේ ඒවට හෙඩ්ෆෝන් එක පාවිච්චි කරන එක. අධික ශබ්ද නිසා ඇතිවන ශ්‍රවණාබාධ ප්‍රතිකාර මගින් සුව කරන්න බෑ. ඒ ශ්‍රවණාබාධ එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වරක් පමණක් ඇසෙන ශබ්ද. දෙවැනි එක තමයි දීර්ඝ කාලයක් තිස්සේ අධික ශබ්ද වලට කන නිරාවරණය වීම. ඒ එන ශබ්දේ කනට හානි කරයි කියලා අපිට දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි පුද්ගලික ශ්‍රවණ උපකරණයක් පාවිච්චි කරනකොට ළඟ ඉන්න කෙනෙකුට ඒකේ ශබ්දය ඇහෙනවා නම් ඒ කියන්නේ අපේ කනට ඒ ශබ්දේ වැඩි. ඊළඟට ഘോഷාකාරී පරිසරයක අපි ඉන්නකොට අපිට සිද්ධ වෙනවා නම් කායික හරි කතා කරන්න තාමත් සනින් කෑ ගහලා ඒ කියන්නේ එතන ශබ්ද වැඩි. කනට හානි කරයි. එහෙම නැත්නම් අඩි දෙකක් විතර දුරින් ඉන්න කෙනෙක් කතා කරන දේවල් වචන අපිට පැහැදිලි නැත්නම්. එතකොට ඒතර ශබ්ද වැඩි. ඒ වගේ තැන්වල අනිවාර්යයෙන්ම අධික ශබ්දයක් එනවා. ඒකින්ද ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල ඉන්න අයගේ ශ්‍රවණාබාධයක් ඇති වෙනවයි කියන මූලික ලක්ෂණ තමයි කන්වල ඉස්සලාම් පිරිච්ච බවක් ඇති වෙනවා. ඊළඟට කතා කරන වචන පැහැදිලි නැති වෙනවා. ඊළඟ කනේ හෝ ගාන සද්දයක් එන්න පුළුවන්. ඒවා තමයි මූලිකවම එන ශ්‍රවණාබාධයක් ඇති වෙගෙන එනවයි කියලා අපිට දැනෙන ලක්ෂණ. අධික ශබ්දයක් නිසා ඇති වෙන ශ්‍රවණාබාධ වළක්වා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි අපි ඉයර්ෆෝන් එක පාවිච්චි කරනකොට ඒ උපකරණයේ ශබ්දය 160කට අඩුවෙන් තියාගන්න. ഘോഷාකාරී පරිසරයක අපි ඉන්නවා නම් කනට හන් නැබ ගහගන්න ඕනේ. පුද්ගලික උපකරණ පාවිච්චි කරනවා නම් දවසේ වැඩි කාලයක් පැයකට සැරයක් විනාඩි කිහිපයක් කනට විවේකයක් දෙන්න ඕනේ. ഘോഷාකාරී පරිසරයක රැකියාවක් කරන කෙනෙක් ඉන්නවා නම් හොඳම දේ තමයි අවුරුද්දකට සැරයක්වත් Tamanගේ කන ඇහිම පරීක්ෂා කරගන්න එක. මං කියන්නම් ශබ්ද මට්ටම පරීක්ෂා කරන්නේ කොහොමද කියන එක. ඔබේ ඉයර්ෆෝන් හරහා සවන් දෙන සංගීතයේ ශබ්ද මට්ටම ඔබේ ස්මාර්ට්ෆෝන් එකෙන්ම කියන්න පුළුවන් විදියට තමයි නවීන ස්මාර්ට්ෆෝන් නිර්මාණය වෙලා තියෙන්නේ. ශබ්දයේ මට්ටම ඔබේ ශ්‍රවණ හානියේ අවදානම තක්සේරු කිරීමට ආරක්ෂිත සවන් දීමේ ඇප් ස්මාර්ට්ෆෝන් වල ඇතුළත් වෙලා තියෙනවා. ඒකට අපි කියනවා Hear WHO කියලා. HEAR WHO. මේ ඇප් එක මගින් සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ශ්‍රවණ තත්ත්වය පරීක්ෂා කිරීමටත් කාලය සමගය නිරීක්ෂණය කිරීමටත් හැකිවන විදිහේ Tamanට පෞද්ගලික වාර්තාවක් ලබා ගන්න පුළුවන් මේ Hear WHO ඇප් එක හරහා. කොවිඩ් එන්නත්කරණය හමුවේ මෙරට තුළ කොවිඩ් ව්‍යාප්තිය යම් පාලනයක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. කෙසේ වෙතත් මහජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේ. තවත් කොවිඩ් ආසාධිතයන් 711 දෙනෙකු ඒ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 6,48,410ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,287ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් කොවිඩ් මරණ 20ක් වාර්තාවීමත් සමගයි. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරට කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු ඇතුළත්. මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර ඒ අතරිනුත් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ කාන්තාවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව එලෙස මියගිය අවුරුදු 60ට වැඩි කාන්තාවන් සංඛ්‍යාව 11ක්. එමෙන්ම ඊයේ මෙරටින් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොතිබීමද විශේෂත්වයක්. මේ අතර ඊයේ දිනය වන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයන් ප්‍රමාණය මෙරට සමස්ත ජනගහනයෙන් 51% ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනේත් ක්‍රියාත්මක වුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 22443ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,09,680ක් ලෙසයි. දහම් මාවතේ දැහැමි ලොවකට පියමන් කරන අපේම දහම් පාසල් දරු පිරිසක් වෙනුවෙන් පොත්පත් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසපු පෛශ්‍රයේදී. දහම් දැනුමින් සුපෝෂිත දරු පරපුරක් තනන්නට මඟ පාදන ඉබ්බාගමුව වෙල්ගාල නෙල්ලිය ශ්‍රී මොරොත්තාරාම විහාරස්ථානයේ ශ්‍රී ධම්මාරාම දහම් පාසලේ දරු දැරියන් වෙනුවෙනුයි පාසල් පෙළපොත් පාසල් උපකරණ සුදු රෙදි ඇතුළුව දහම් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් මෙලෙස ප්‍රදානය කරන්නට යෙදුනේ. ඒ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් එම දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුලතිසිගම ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදුණා. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් එක්ව සංවිධානය කළ මෙම උදාරතර කර්තව්‍යයට ඔස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අනුර නානායක්කාර මහතා සහ පින්වත් ලසන්ත නාගහවත්ත මහතා විසින් සිය දායකත්වය ලබා දී තිබුණා. එම සත්පුරුෂ දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන මගින් නෙල්ලිය ශ්‍රී ධම්මාරාම දහම් පාසලේ ත්‍යාගලාභී දරුවන් වෙත රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් පාසල් පොත්පත් සුදුරෙදි සහ දහම් පොත්පත් බෙදා දෙනු ලැබුවා. වෙල්ගාල ශ්‍රී ධම්මාරාම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමින් වහන්සේ හැටියට ලසන්ත නාගහවත්ත මහතාටත් අනුර නානායක්කාර පින්වත් මහත්තුරු දෙපළට මගේ හදපිරි පුණ්‍යානුමෝදනාව පුද කරන අතර ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මේ සඳහා අවස්ථාව ලබා දෙනට මූලිකත්වයේ ගෙනමින් අපකැපවීමෙන් කටයුතු කරන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ඒ අධ්‍යක්ෂක මහත්වරුන්ටත් මේ සඳහා අපකැපවීමෙන් කටයුතු කරපු සියලුම නිලධාරි මහත්වරුන්ටත් මගේ හදපිරි පුණ්‍යානුමෝදනාව පුද කරන අතර ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ආයුරාරෝග්‍ය සැප සම්පත් චිර ජීවනයේ හේතු වාසනා වේවායි කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දහම පුබුදුවා දැහැමිලොවක් පුබුදුවන්නට ශ්‍රද්ධා සමාජ සත්කාරයන් නිතැතින්ම ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. මාර්තු 8 වෙනිදාට ලෝක කාන්තා දිනයේදී තිබෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ මෙවර මාසක කාලයක් පුරා දාළ වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි. කාන්තාව හා දරුවා පිළිබඳව අපි කතා කරනකොට අපේ ඉතිහාසෙම අපි ගොඩක් දුරට කතා කරලා තියෙන්නේ එක් දිනයකට සීමා වෙච්ච ලෝක කාන්තා දිනය එහෙම නැත්නම් ලෝක ළමා දිනය මේ විදිහට තමයි දින වෙන් කරලා තියෙන්නේ. රටකි දැයකි ලෝකි ඇය කියන තේමාව ඔස්සේ 20යි 21 අපි ආරම්භ කරපු වැඩපිළිවෙල තමයි මේ. හැබැයි මේ වැඩපිළිවෙල එක දිනයකට සීමා වුණේ නැහැ. විශේෂයෙන්ම ප්‍රධාන දින 7ක් බවට පත් කරමින් වැඩසටහන් 28ක් සංවිධානය කරමින් තමයි ගියවර ලෝක කාන්තා දිනය අපි හැමරුම් මාලාවක් හැටියට සම්බන්ධ කරන්නේ. ඒ වගේම තමයි මෙවර ඒ සතිය තවත් දුරටත් අපි දීර්ඝ කරා. මාර්තු 8 වෙනිදා 9 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් ආරම්භ කරලා අප්‍රේල් මාසයේ 7 වෙනිදා මොනරාගලින් අවසන් කරන්නට ඒ කියන්නේ සෑම පළාතකම මේ කාන්තා දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන්නට අපේ අමාත්‍යාංශය අපි මේ වන විට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙවර වෙනසක් ඇති කරලා තියෙනවා. අපි 2021 දී මේ වැඩසටහන ආරම්භ කරා නැවුම් වැඩසටහනක් හැටියට අතිශයින්ම පිරිමින්ට පමණයි කියන වැඩසටහන. අතිශයින්ම පිරිමි. කියන්නේ පිරිමි විතරක් සාකච්ඡා කරගෙන පිරිමින් හැටියට මොනවද තියෙන අඩුපාඩු අපි පෞල් සංස්ථාවක් හැටියට කොහොමද පෞල් සංස්ථාව ගොඩනගන්නේ මේ ආදරණීය අයත් එක්ක ඒ පිළිබඳව ඉතාමත් හොඳ සංවාදශීලී විද්වත් සෞන්දර්යාත්මක වැඩසටහනක් බවට මේ වැඩසටහන අපි හඳුන්වලා දීලා තියෙනවා.
ලංකාවේ පළමු වරට කාබනික පොහොර භාවිතයෙන් ගෘහයක් තුල සිදු කරනු ලබන ඕකිඩ් වගාවක් පිළිබඳ තොරතුරු අපට ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ ඒ සාර්ථක වගාව පිළිබඳ සොයා බැලීමක්. ඔහු මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක මහානාම. කුඩා කල සිටම පරිසරය හා සම්බන්ධව ලැදිව කටයුතු කළ පුද්ගලයෙක්. මීට වසරකට පමණ පෙර ඔහු විසින් ඕකිඩ් වගාවක් ආරම්භ කර තිබෙනවා. නිවසේ සිටින තම බිරිඳගේ කාලය ඵලදායී ලෙසට ආයෝජනය කිරීමටත් නිවසට අමතර ආදායමක් උපයා ගැනීමටත් ඔහු මෙම ඕකිඩ් වගාවෙන් අපේක්ෂා කර තිබෙනවා. ඕකිඩ් එසේත් නොමැතිනම් උඩවැඩියා යනු තෙත් සදාහරිත වැසි වනාන්තර තුළ බහුලව වැවෙන ශාකයක්. ඔහු එකී ඕකිඩ් වගාව මුල සිටම රසායනික ද්‍රව්‍යවලින් තොරව කාබනික පොහොර කාබනික ජෛව පොහොර ආශ්‍රයෙන් සිදු කිරීමටයි කටයුතු කර තිබුණේ. ගෘහණියක් විදිහට මට නිවසේ වැඩි කාලයක් විවේකීව ගත කරන්න කාලය ලැබුණා. ඒට අවශ්‍ය වුණේ ඒ කාලේ ප්‍රයෝජනවත් අමතර ආදායමක් ලබා ගත හැකි ආකාරයට වැඩ කරන්න. යනුත් මම ඕකිඩ් වගාව දුන්නේ. මුළුතැන්ගෙන් ඉවතල වන ද්‍රව්‍ය ප්‍රයෝජන කරගෙන අපි එවගින් කාබනික බියර් පොහොර නිෂ්පාදනය කරනවා. ඒ හරහා අපට දිලීරනාශක කුණුනාශක වලට යන වියදම මම ඉතිරි කරගන්නට අවස්ථාව ලැබුණා. ඒ අනුව වතවිසෙන්තර ශ්‍රී ලංකාවට අපිට තාමත් ඉක්මනට ළඟා වෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. කාබනික පොහොර සහ කාබනික ජෛව පොහොර මගින් සාර්ථකව සිදු කරගෙන යන මෙම ඕකිඩ් පැල තවාන සහිත ගෘහයේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ඕකිඩ් පැල තබා ඇති රාක්කවලට පහලින් ඔහු විශාල ජල තටාක ඉදිකොට එමගින් ගෘහය තුළ පැවතිය යුතු අවශ්‍ය ආර්ද්‍රතාවය රැක ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම ධනුෂ්ක මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමුවරට කොන්ක්‍රීට් තහඩු මත ඕකිඩ් පැල වගාව ආරම්භ කරනවා. වැලි කොහුබත් අඟුරු දහයියා සහ සිමෙන්ති භාවිතයෙන් තමයි ඔහු මෙම තහඩු නිපදවා තිබෙන්නේ. මේ ආකාරයෙන් විවිධ නව පර්යේෂණ ඔස්සේ ඔහු විසින් කරගෙන යනු ලබන ඕකිඩ් තවාන තුළ ශ්‍රී ලංකාවේ ඇති මිල අඩුම සහ මිල අධිකම වර්ගයේ ඕකිඩ් පැල ඕකිඩ් මල් දැක බලා ගන්න පුළුවන්. සියල්ලක්ම ලංකාවේ පළවෙනි වතාවට තමයි එකම ගෘහයක් ඇතුළේ සිද්ධ වෙන්නේ. අද වෙනකොට ඉතාමත්ම සාර්ථක වෙලා තියෙනවා මේ ක්‍රමවේදයන් සියල්ලක්ම. උඩවැඩියා සඳහා අවශ්‍ය කරන හිතකර පරිසර තත්ත්වයන් මේ ගෘහය තුළ මේ සකස් කිරීම. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සුළු ව්‍යාපාරාංශයේ හොඳම ව්‍යාපෘතිය විදියට සමාන අපිට හම්බ වුණේ. ඒ වගේම තවත් පුරුදු කරන්න සහ ජාත්‍යන්තර මට්ටමට පටක රෝපණය තාක්ෂණයෙන් පටක පැල නිෂ්පාදනය කිරීමත් අපි ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. කෙසේ වෙතත් රසායනික පොහොරවලට අභියෝග කරමින් කාබනික පොහොර භාවිතයෙන් පමණක් මෙවන් අපූරු ඕකිඩ් වගාවක් සිදු කරගෙන යෑම ඇත්තෙන්ම ජයග්‍රහණයක්. ලෝකයම යුද්ධයකට හමුදාවකට අවධානය යොමු කර ඇති මොහොතක යුද්ධයක් හෝ හමුදාවක් නොමැති ලොබ සතුටුදායකම රාජ්‍යයක් පිළිබඳ තොරතුරු අපට අසන්නට ලැබුණා. අද කතාව ඒ ගැන. යුද්ධය ගිනි අවි මේ හැම දෙයක්ම රටක ආරක්ෂාවට. සාගර කැළඹවිය හැකි විශාල යුද නැව් අහස ගිගරුවා පියාසර කරන ගුවන් යානා පොළව දෙදරවා පොළව රකින යුද ටැංකි මේ හැම දෙයක්ම රටක ආරක්ෂාවට. ඒත් මේ දේවල් නැතිවුණොත් රටකට ආරක්ෂාවක් නැතිද? මිනිසුන්ට සාමයෙන් ජීවත් වෙන්න බැරිවෙයිද? ලෝකය හමුවේ බලවත්ව පැවතිය නොහැකිද? සමහර රටවල් ලොව බලවත් රාජ්‍යන් විදියට හංවඩු ගැසුවත් මිනිසෙකු මරා සතුට නැතිකර තවත් රටක පාලනය අතටගෙන බලවත්වීම කුමකටද? ඒ කොහොම වුණත් මේ කියන්න යන්නෙත් ලොව බලවත්ම රාජ්‍යයක් ගැන. ඒ බලවත්කම යුද ශක්තියෙන් ධනවත්කමින් නම් නෙවෙයි. ඒ මිනිසුන්ගේ සිනහවෙන් සමගියෙන් සහ සැබෑම සහජීවනයෙන්. ඉතින් ඒ රට තමයි ග්‍රෙනාඩාව. දකුණු ඇමරිකානු දූපත් රාජ්‍යයක්. මේ රටේ තියෙන විශේෂත්වය තමයි කිසිදු හමුදාවක් මේ රටේ ආරක්ෂාවට නැහැ. මහජනතාවගේ සහයෝගයට පමණක් පොලිසියට හා සමාන ආරක්ෂක නිලධාරීන් පමණයි ඒ රටේ ආරක්ෂාවට ඉන්නේ. එතනත් විශේෂත්වයක් තියෙනවා.
ඒ තමයි මේ ආරක්ෂක නිලධාරීන් ළඟ ගිනි අවි ආයුධ කිසිවක් නැහැ. ඒ නිසාම මේ රට ලොව අංක එකේ සාමකාමී රාජ්‍යයක්. ඉතින් බොහෝ විට එහෙම බලද්දි හිතෙන්න පුළුවන් මේ රටට වෙනත් රටක අතපෙවීමක් විදෙස් ආක්‍රමණයක් එල්ල වුණොත් කෝ ආරක්ෂාවක් නැහැ. එහෙම ආක්‍රමණ මේ රටට නැහැ. එහෙම ආක්‍රමණය කරලා ලබා ගන්න දෙයක් මේ රටේ නැහැ. මේ රටේ තියෙන්නේ සතුට සිනහව සහයෝගය විතරමයි. සොරකම් මැරකම් වංචා දූෂණ මේ රටේ හරිම විරලයි. විරල වුණත් ඒවට විසඳුම් අවි ආයුධ ගුටි බැට දඬුවම් වලින් නෙවෙයි. මේ රටේ මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය සංචාරක කර්මාන්තය. වෙනත් රටවල යුද නැවතියෙද්දී මේ රටේ තියන්නේ සංචාරක බෝට්ටු. ලොව රසවත්ම චොක්ලට් නිෂ්පාදන අතර මේ රට ප්‍රචලිතයි. ඒ වගේම ලොව ඉහළම මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන වෛද්‍ය විද්‍යාල සඳහාත් මේ රට ප්‍රචලිතයි. ඉතින් ග්‍රනාඩාව අවි ආයුධවලින් බලවත් නැතත් ආර්ථිකයෙන් සමාජයෙන් දැනුමින් සන්නද්ධයි. එවන් රටකට ඇත්තටම මොකටද හමුදාවක්. හමුදාවක් නඩත්තු කරන මුදල් ඔවුන් රටේ සංවර්ධනයට යොදාගෙන. ඉතින් අපි හිතුවට එහෙම රටවල් ලෝකෙන් නෑ කියලා. අමාරුවෙන් හරි විශ්වාස කරන්න වෙනවා. එහෙම රටවල් ලෝකෙ තියෙනවා කියලා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වෛරසයේ ප්‍රභේද කිහිපයක්ම ඵලදායී ලෙස උදාසීන කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් චීනය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වසර දෙකට අධික කාලයක් මුළුල්ලේ ලොව රටවල් රැසකම ගොලිය වසංගතයක්ව පැතිරගිය කොවිඩ් වෛරසයේ ප්‍රභේද කිහිපයක්ම ඵලදායී ලෙස උදාසීන කළ හැකි නව ප්‍රතිකාර ක්‍රමයක් චීනය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් වසංගතයේ නිමාවක් සඳහා ඵලදායී ප්‍රතිකාරයක් නිර්මාණය කරන තුරු මුළු මහත් ලෝකයෙන්ම බලා සිටින අවස්ථාවේදී චීනය විසින් සොයාගත් මෙම නව ප්‍රතිකාරය ඊට සුබවාදී පිළියමක් වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් පවසන්නේ ඔවුන් වෛරසයට එරෙහිව පුළුල් ආරක්ෂාවක් සැපයේ හැකි සහ ආශ්වාස කළ හැකි දේහ ප්‍රතිකාරයක් මෙමගින් නිෂ්පාදනය කර ඇති බවයි. එහිදී SARS-CoV-2 වෛරස ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වූ එම නව ප්‍රතිදේහ ප්‍රතිකාරයට කොවිඩ් වෛරසයේ බීටා, ඩෙල්ටා සහ ඔමික්‍රෝන් වැනි ප්‍රභේද ඵලදායී ලෙස උදාසීන කළ හැකි බව පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබෙනවා. ජෛව සාම්පල යොදා ගැනීමෙන් සිදු කළ අත්හදා බැලීම්වලදී පර්යේෂකයන් විසින් නාසය හරහා ආශ්වාස කිරීමට එම ප්‍රතිදේහ ප්‍රතිකාරය ලබා දී ඇති අතර එහිදී සජීවී වෛරසයක් හෝ පෙනහළුවලට හානියක් එමගින් අනාවරණය නොවූ බවයි පෙන්වා දී ඇත්තේ. ඒ අනුව එම නාසික ප්‍රතිකාරය වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඵලදායී ප්‍රතිකාරයක් වනු ඇති බවට විදේශ සෞඛ්‍ය අංශය සඳහන් කර තිබෙනවා. මේ අතර ලෝක නායකයන් රසකටම වෛරසය ආසාදනය වූ පසුබිමක දකුණු කොරියානු අගමැති කිම් බියුකියුම් හටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඔහු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම දකුණු කොරියාවෙන් අඛණ්ඩව වාර්තාගත සංඛ්‍යාවන්ගෙන් දෛනික ආසාදිතයන් හඳුනා ගන්නා අතර ගත වූ දිනෙත් ලක්ෂ 2කට ආසන්න ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගත වූ දිනේ දකුණු කොරියාවෙන් ආසාදිතයන් 1,98,802 දෙනෙකු හඳුනාගෙන ඇති අතර නව කොවිඩ් මරණ 128ක්ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය දත්ත පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් පවතින වසංගත ව්‍යාප්තිය හමුවේ දකුණු කොරියානු බලධාරීන් නිවේදනය කර ඇත්තේ එරට අවන්හල් සහ පොදු ස්ථාන සඳහා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම එසේ වුවත් දකුණු කොරියාවේ ඇතැම් ප්‍රාන්ත සමාජ දුරස්ථකරණය ඇතුළු සීමා ලිහිල් කරමින් රට නව සාමාන්‍යකරණයක් යටතේ ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බවද විදේශ වාර්තා සඳහන් කළා. හෙට මාර්තු 5 වෙනිදා එංගලන්තයේ CH ගෝල්ඩ් විසින් ස්ටෙප්ලර් යන්ත්‍රය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1868 වසරේ මාර්තු මාස 5 වන දිනයි. සෝවියට් විද්‍යා ඇකඩමිය විසින් සිකුරු ග්‍රහයා ගවේෂණයට දියත් කරන ලද වෙනේරා 14 නම් යානය සිකුරු ග්‍රහයා මතට ගොඩ බැසීම සිදු කර ඇත්තේ 1982 වසරේ මාර්තු මාස 5 වන දිනයි. මහා බ්‍රිතාන්‍ය විසින් සිය ප්‍රථම ආරක්ෂක ජෙට්යානයෙහි පළමු පියාසැරිය සිදු කර ඇත්තේ 1943 වසරේ මාර්තු මාස 5 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.